නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම තුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ පරම ගම්භීර අභිධර්ම පිටකයේහි දෙවන ප්‍රකරණය වන විභංග ප්‍රකරණයෙහි දැක්වෙන ධර්ම කාරණාවන් තමයි විභංග ප්‍රකරණයේ වැඩසටහන ඔස්සේ අප සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඉතින් මේ ධර්ම කාරණාවන් අතිශය සූක්ෂම ධර්මයන් නිසා එය තේරුම් ගැනීමේදී තිබෙන ඒ අපහසුතාවයන් සලකා එය ශ්‍රවණය කරන්නට ඔබට කිහිප වතාවක් අවකාශය සැලසිය යුතු නිසාම මාසකට වරක් එම දේශනාව පවත්වන්නට තමයි අදහස් කරන්නට යෙදුනේ. ඒ අනුව පුරපසළොස්වක පොහෝ දිනට ඒ විභංග ප්‍රකරණය දේශනා මාලාවක් විදිහට දිගින් දිගටම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලවකවානුව පුරාවට අපි සතිපතා සතර පොහෝ දිනම විභංග ප්‍රකරණය දේශනාවන් පැහැදිලි කරන්නට යෙදුණා. නමුත් බොහෝ දෙනෙකුට එය තේරුම් ගැනීමේ අපහසුතාවය, ඒ කියන්නේ එකවරක් ශ්‍රවණය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන නිසා කීපවරක් ශ්‍රවණය කරන්නට ඔබට තිබෙන කටයුතුත් එක්ක අවකාශය සැලසිය යුතු නිසා ඒ විභංග ප්‍රකරණයේ දේශනාව මාසකට එක් වතාවක් පමණක් සිදු කිරීමට අදහස් කළේ. ඉතින් ඒ අනුව අද දවසේදී මේ විභංග ප්‍රකරණයේ වැඩසටහන මෙලෙස සිදු කරනු ලබන්නේ. පින්තුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊටමත් ගම්භීරව දේශනා කොට වදාළ මේ ධර්මය අපට තේරුම් ගන්නට නම් ඊටමත් සියුම් නුවණක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ නුවණින් කල්පනා කළ යුතු වෙනවා. අපේ මනස ස්වභාවයෙන්ම පුරුදු වෙලා තියෙන්නේ, අපි පුහුණු කරලා තියෙන්නේ අපිට ඇහැට පෙනෙන ඉන්ද්‍රිය ගෝචර වන දේවල් හඳුනා ගැනීමට. ඒ වගේම ඒ ඉන්ද්‍රිය ගෝචර වන දේවල් පිළිබඳව අපි මානසිකව ඇති කරගනු ලබන විවිධ සංකල්පයන් තුළ වාසය කරන්නට. ඒක තමයි අපි සාමාන්‍යයෙන් පුරුදු පුහුණු කරලා තිබෙන ක්‍රමවේදයේ බවට පත් වෙලා තියෙන්නේ. ඒකට අපි ධර්මයේ තුලින් අපි ඒ කාරණාව පැහැදිලි කරනකොට ආශ්‍රවයන් තුලින් අපි ඇසුරු කරන්නට පුරුදු වෙලා තියෙනවා. එතකොට රූපාදී ධර්මයන් අපි සාස්ත්‍රව ධර්ම කියලා කතා කළේ නිසා. ඒ කියන්නේ ආශ්‍රවයන්ගෙන් අරමුණු කරනවා. ආශ්‍රව සහිත මනසකට තමයි මේ ධර්ම ඇසුරු වෙන්නේ. ඒ නිසා අපිට ලෝකය කියලා හමු වෙනකොට අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිනිස්සු මේ දේවල් තමයි අපිට ඇසුරු කරන්නට ලැබෙන්නේ. අපිට හමුවන්නේ මේ වගේ දේවල්. එතකොට මෙන්න මෙබඳු මනෝභාවයක් තුළ ජීවත් වෙන, මෙබඳු මනෝභාවයක් තුළ වාසය කරන අපේ පැවැත්මට ඊට වඩා එහාට යන දෙයක්, ඒ කියන්නේ ඥානගෝචර වේ යුතු දෙයක් පිළිබඳව කතා කරනකොට ස්වභාවයෙන්ම තේරුම් ගැනීම අපහසු වන්නට පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි ඒක සාමාන්‍යයෙන් දෘෂ්ටි ගෝචර වූවක් නෙමෙයි. සාමාන්‍ය දෘෂ්ටීන්ට ගෝචර වෙන දෙයක්, දැකීමට ගෝචර වෙන දෙයක් නෙමෙයි. ඒක ගැඹුරු නුවණින් ප්‍රතිවේධ කළ යුතු, ඒක නැවත නැවත දර්ශනය භාවිත කිරීම තුළ ජීවිතයේ යථා ස්වභාවය දැකීම තුළින්ම අවබෝධ කළ යුතු ධර්මයක්. ඉතින් මේ ධර්මය කතා කරනකොට අවිද්‍යාව මත පදනම්ම ජීවිතේ ගොඩනගාගත්ත අපිට ඒ දර්ශනයක් විදිහට ඒ දේ කතා කරනකොට ඒක ටිකක් ආධුනික ස්වභාවයක් ලෙස වැටහෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ආධුනික ස්වභාවයක් ලෙස පින්නතුණි මේ දේවල් වැටහුණත් ඔබ ඊටමත් ප්‍රඥාගෝචරව ඒ පිළිබඳව මානසිකාරයේ පවත්වන්න පුරුදු කළොත්, ඒ අනුව හිත පුරුදු පුහුණු කළොත්, ඒක දකින්නට හිත මෙහෙයුවොත් ඔබට පුළුවන්කම තිබෙනවා ඒ කරුණු කාරණා ටිකෙන් ඔබේ ජීවිතය පෝෂණය කරගෙන නිවැරදි අවබෝධය කරා පැමිණෙන්නට. ඒ වගේම තමයි අභිධර්ම කාරණාවන් කියලා කියන්නේ යථාර්ථය ප්‍රකට කරන යථාර්ථ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරනු ලබන ඒ ධර්ම න්‍යායන්. එතකොට එහිදී විග්‍රහ කරනු ලබන්නේ පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවයන් පිළිබඳව, පරමාර්ථ ධර්ම ලක්ෂණයන් පිළිබඳව, ඒ ධර්මයන් පිළිබඳ විග්‍රහයන් තමයි සිදු කරනු ලබන්නේ. එතකොට ඒක සම්මුතිය තුළ සාමාන්‍යයෙන් සාකච්ඡාවට බඳුන් වෙන්නක් නෙමෙයි. සම්මුතිය තුළ
සාමාන්‍යයෙන් අපි කතා බහ කරන සීමාවකට වඩා එහා ගියපු දෙයක් තමයි ඒ ධර්ම කාරණාව. ඒ වගේම ඒ අවබෝධය නැතිව අපිට කොයි වෙලාවකවත් නිර්වාණ අවබෝධයක් සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සමහර විට කෙනෙක් හිතන්නට පුළුවන් සූත්‍ර දේශනාවක් අහලත් එදා කාලේදී නිවන් දැක්කේ ওই ගැඹුරු ධර්ම කාරණා පිළිබඳව අහලා අවබෝධ කරගෙනද නිවන් දැක්කේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් පින්නතුනේ එදා නිවන් දැක්කේ සූත්‍ර දේශනාවක් අහලා වුණත් ඒ සූත්‍ර ධර්ම කාරණාවක සූත්‍රයක් ඇතුළත භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරපු ඒ විශ්ලේෂණය කරපු ධර්මයන්ගේ ස්වභාවය තමයි මේ විවරණය කරනු ලබන්නේ. දැන් රූපය කියලා බුදුරජාණන් වහන්සේ රූපං අනිච්චං කියලා රූපය අනිත්‍යයි කියලා දේශනා කරන කරුණක් අපිට මේ සූත්‍රයක් තුළ දකින්න පුළුවන්. එතකොට සූත්‍රය තුළ තිබෙන රූපේහි අනිත්‍යතාවය කියන කරුණ දිහා අපි සාමාන්‍යයෙන් දැකලා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කියන්නේ මේ තියෙන රූපය මේ තිබිලා අවුරුදු 50ක් 60ක් තිබිලා මේව නැති වෙලා යනවා මේක තමයි රූපේහි අනිත්‍යතාවය කියන්නේ කියලා. නමුත් ඒක අපි රූපස්කන්ධය කියන්නේ කුමක්ද කියන එක අභිධර්ම න්‍යාය තුළ පැහැදිලි කරන විග්‍රහය තුළින් තමයි අපි තේරුම් ගන්නට ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විස්තරිත දේශනාව නෙමෙයි අපිට අද සූත්‍රය තුළින් හමුවන්නේ. ධර්ම සංගායක මහරහතන් වහන්සේලා සංග්‍රහ කරපු ඒ දේශනාව තමයි අපිට මේ විදිහට දකින්න පුළුවන්කම තිබෙන්නේ. ඒක අර ධාරණ ශක්තියෙන් නැතිනම් පවත්වාගෙන යෑමේ පහසුව සඳහා නිදානයේ සහිතව ඒ සංග්‍රහ කරන්නට යෙදුණු ආකාරයට. එතකොට එහි විශේෂ කාරණා ටික ඇතුළත්ව තිබෙනවා. හැබැයි එහි විස්තරිත දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දීර්ඝ විග්‍රහයන් තියෙන ඒ විග්‍රහය එතනට ඇතුළත් කරලා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූපය අනිත්‍යයි කියන ඒ පදේ විතරක් නෙමෙයි ඊට වඩා ගැඹුරින් ඒ කාරණා විවරණය කළා. ඉතින් ඒ විවරණය කරපු න්‍යාය පිළිබඳව අපි හොයාගෙන යනකොට පින්නතුනේ න්‍යාය පිළිබඳව අපිට පැහැදිලි කරගන්න සිද්ධ වෙන්නේ සමස්ත ධර්මයේ පිළිබඳව කරගනු ලබන විශ්ලේෂණයක් තුළ. ඒකට අන්න එතනදී අපිට අභිධර්මයේ කියන තැන ඒ විග්‍රහ වන ධර්ම කාරණා ඊටාම වැදගත් වෙනවා. ඊටාම අවශ්‍යයි. අන්න ඒ නිසා තමයි අභිධර්ම පිටකය අවශ්‍යයි කියලා කියන්නේ. ඒකට සූත්‍රය තුළ තිබෙන ඒ කාරණාව තේරුම් ගැනීමේදීත් අවබෝධ කර ගැනීමේදී එතන කතා කරන රූපස්කන්ධයත් අභිධර්මයේ තුල විග්‍රහ කරන රූපස්කන්ධයත් දෙකක් නෙමෙයි එකම රූපය. එතකොට රූපේ මනාකොට අවබෝධ කරගන්න කෙනා රූපයයි අවබෝධ කරගනු ලැබිය යුත්තේ සූත්‍රය තුල විවරණය කරන ඒ රූපයත් අභිධර්මයේ තුල විවරණය කරන ඒ රූපයත් කියන එකම රූපය කියන ධර්මය. එතකොට සූත්‍රය අභිධර්මයට වඩා වෙනස් වෙන්නේ නැහැ. අභිධර්මයේ සූත්‍රයට වඩා වෙනස් වන්නේත් නැහැ. එතකොට ඒ කාරණාව පිළිබඳව අපි සමස්තයක් ලෙස අපි තේරුම් ගන්නට ඕනේ සමස්තයක් ලෙස අපි අවබෝධ කරගන්නට ඕනේ ඒ විදිහට තමයි අපිට මේ ධර්ම ප්‍රතිපදාව අනුගමනය කරන්නට පුළුවන්කම තියෙන. ඒ නිසා මේ කතා කරන කරුණු ඉතාමත් අවශ්‍යයි අපේ ජීවිතයට ධර්මයේ තේරුම් ගැනීමේදී. ඉතින් අපි අවසාන වශයෙන් අපි රූපය පිළිබඳව කතා කරමින් හිටියේ විභංග ප්‍රකරණයෙහි කන්ද විභංගය පිළිබඳව විග්‍රහ කරගන්නට ගිහිල්ලා කන්ද විභංගයේහි දැක්වෙන ස්කන්ධයන් පිළිබඳව විවරණය කර ගැනීමේදී එහි පළමුව දැක්වෙන රූපස්කන්ධය පිළිබඳව තමයි විභජනයට ලක් කරමින් පසුුනේ. ඉතින් රූපය පිළිබඳව බෙදා දැක්වීමේදී රූපය එක් ආකාරයකින් විග්‍රහ කරන අයුරු තමයි අපි පැහැදිලි කරගත්තේ. එතනදී අවසාන වශයෙන් අපි රූපය කියන දේ අනාරම්මණං කියන අනාරම්මන ධර්මයක් හැටියට තේරුම් ගනිමින් හිටියේ. අපිට ඒ අනාරම්මණං කියන රූපේ අනාරම්මණං කියපු කාරණාව පිළිබඳව වඩාත් තවදුරටත් විශ්ලේෂණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි අවසාන වශයෙන් කතා කරපු කරුණ විදිහට අපිට පුළුවන් ඒක තවදුරටත් පැහැදිලි කරගෙන ඉදිරි කාරණා සාකච්ඡා කරන්නට. ඒකට අවසාන වශයෙන් අපි සාකච්ඡා කරන්නට යෙදුනේ රූපය කියන දේ අනාරම්මන ධර්මයක් හැටියට. එතකොට රූපය අනාරම්මනයි කියලා කියනකොට රූපය කියන දෙයට කිසිම අරමුණක් ග්‍රහණය කරගන්නට නොහැකි දෙයක් හැටියට එහිදී අපි විශේෂයෙන් හඳුනා ගන්නට යෙදුණා. ඒ වගේම අපි එහි ඇති පවත්නා තවත් ඒ පිළිබඳව කතා කිරීමේදී සාකච්ඡා වන අර්ථයක් පිළිබඳව අවධානය යොමු කළා. ඒ තමයි රූපය කියලා අපි අරමුණු කරගනු ලබන්නේ සිතින් අරමුණු කිරීමේදී ඒ පවත්නා අනිකුත් නාම ධර්මයන් කියන එක. එතකොට එතනදී රූපය අනාරම්මණං කියලා කියනකොට රූපය එකක් සතර මහා ධාතු රූපය අනාරම්මණයි. අනාරම්මණයි කියලා කියන්නේ ඒකට රූපයට පුළුවන් කමක් නැහැ තව දෙයක් අරමුණු කරන්න.
මේ කනබන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු මේ රූපයට පුළුවන් කමක් ඇත්තේ නැහැ. තව දෙයක් අරමුණු කරන්න. එතකොට අරමුණු කරනවා නම් අරමුණු ගන්න පුළුවන්කම තියෙන්නේ හිතට මිසක රූපයකට නෙමෙයි. අරමුණු ගන්න පුළුවන්කම තියෙන්නේ හිතට මිසක රූපයකට නෙමෙයි. අපි අරමුණු ගන්න කෙනා මේ මම කියලා මේ රූපේ පෙන්නුවට රූපයට පුළුවන් කමක් නැහැ කිසිම දෙයක් අරමුණු කරන්නට. ඒකට අරමුණු ග්‍රහණය කර ගැනීමෙහි අයිතිකරුවා. නැතිනම් අරමුණු ග්‍රහණය කරගනු ලබන්නා කවුද කියලා අහුවොත් අපිට අරමුණු ග්‍රහණය කරගන්න කෙනා හැටියට පේන්නට ඕනේ විඥානය. මොකද ආරම්මන රසය විඳිනු ලබන්නේ විඥානය. එතකොට දැන් මේ විඥානනේ තමයි අරමුණු ග්‍රහණය කරගන්න කෙනා. කියන්නේ විඥානය. ඒක රූපේ නෙමෙයි. එතකොට විඥානය අරමුණු කියලා විඳින්නේ මොකද්ද? විඥානය අරමුණක් විඳිනවා කියලා විඳින්නේ මොකද්ද? එතකොට විඥානයේ අරමුණක් විඳිනවා කියලා විඳින්නේ එතනදී අපි ප්‍රධාන වශයෙන් හඳුනාගත්තා වේදනාවෙහි ස්වභාවය සහ සංඥාවෙහි ස්වභාවය. වේදනාවත් ඒ වගේම සංඥාවක්. එතකොට මේ සංඥාවක් කියන මේ වේදනා සහ සංඥා කියන මේ ගති දෙක අපි තේරුම් ගන්නකොට අපිට මෙතනදී වේදනා කියලා කියන අරමුණක තියෙන රසය ඒ වගේම අරමුණ පිළිබඳව හැඳිනීම අපි සංඥාව කියලා කියනවා. එතකොට අරමුණක තිබෙන වේදනාව කියන දේ රසය නැතිනම් වේදනා රසය අපිට ඒක අපි සැප වශයෙන් කතා කරනවා. ඒ වගේම දුක් වශයෙන් කතා කරනවා. ඒ වගේම උපේක්ඛා වශයෙන් කතා කරනවා. එතකොට මේ සැප දුක් උපේක්ෂා වශයෙන් කතා කරන මේ ආකාරයේ වේදනාවත් ඒ වගේම මේ රූපය හඳුනා ගන්නා ආකාරයත් අනුව තමයි අපිට රූපය පිළිබඳව වටහා ගන්නට පුළුවන්කම තියෙන්නේ. කියන්නේ රූපය කියලා අපි යම්කිසි දෙයක් හඳුනා ගන්නකොට විඥානයේ යම්කිසි රූපයක් ලෙස අරමුණු කරනු ලබනකොට ඒ අරමුණෙහි තිබෙන වේදනාව කියන ගතියත් හඳුනා ගන්නා ස්වභාවයත් තමයි ඒක ප්‍රධාන වශයෙන් ග්‍රහණය කරගනු ලබන්නේ. රූපය කියලා කියන්නේ චිත්ත විප්‍රයුක්ත ධර්මයක්. රූපයට කවදාවත් සිතේ යෙදෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. චිත්ත විසංසට්ඨයි ඒක. එතකොට චිත්ත විප්‍රයුක්ත වන රූපය කිසිම ආකාරයකින් සිතේ යෙදීමක් වෙන්නේ නැහැ කවදාවත්. එතකොට රූපයම මහා භූත රූපයම අරමුණක් ලෙස සිතෙහි යෙදෙනවායයි කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට හැබැයි රූපය කියන දේ ස්වභාවය මේ වේදනාවේ මේ සංඥාවන් අපි දන්නවා සංඥා කියනකොට සංඥාවේ ස්වභාවය මොකක්ද කියලා. එතකොට නිල්යයි හඳුනා ගන්නාකම. ඒ වගේම රතු කියලා මේ හඳුනා ගන්නාකම. එතකොට නිල් රතු කහ කොළ මේ විදිහට හඳුනා ගන්නාකම තමයි සංඥාව කියලා කියන්නේ. එතකොට යම් කිසි විදිහකින් දැන් රතු පාට යමක් පේනකොට මේ රතු පාට රූපය මේ රතු පාටින් පරික්ෂිප්ත නිසා අපිට මෙතන හැඩයක් පේනවා. ඒ කියන්නේ මේක මෙතනින් ඉවර වෙලා තියෙන නිසා අපිට මේ හැඩයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වර්ණය. නිසා මේ පැහැය නිසාම පෙනෙන වර්ණය නිසා මෙතන හැඩයක් තියෙනවා. ඒකට මේ හැඩය සහ වර්ණය දැනගන්නා කමේ ක්‍රියාකාරීත්වය කරන්නේ. නැතිනම් හැඩය සහ වර්ණය පිළිබඳව දන්න කමන ඒ ඇති කරනු ලබන්නේ මෙන්න මේ කියන සංඥාවෙහි ප්‍රතිඵලයක් විදිහට. මේ හඳුනා ගන්න ආකාරය. යම් විදිහකටද හඳුනාගන්නේ හඳුනා ගන්නා විදිහට තමයි දැනගන්නේ. එතකොට යම් දෙයක්ද විඳිනු ලබන්නේ විඳිනු ලබන දේ තමයි දැනගන්නේ. එතකොට මේ කියන මේ වේදනාව සහ මේ කියන මේ සංඥාව තමයි විඥාණය ඇති කරන්නට උපකාර වනු ලබන්නේ. එතකොට මේ වේදනා සංඥා කියන ගති දෙක අතහැරලා අපිට කොයි වෙලාවකවත් විඥානය කියන දේ පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒසා තමයි චෛතසික ධර්මයන් විදිහට දැන් මේ වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. සංඥාව කියන්නේ චෛතසික ධර්මයක්. හැබැයි මේ දෙක චෛතසික ධර්ම දෙකක් වුණාට මෙහි පවතින විශේෂත්වය නිසා විශේෂ ස්වභාවය නිසා තමයි මේ දෙක වෙනමම ධර්මයන් විදිහට මෙතන මේ ස්කන්ධයන් පිළිබඳව විග්‍රහ කරනකොට පවා මේ දෙක එළියේදී වෙනම කතා කරන්නේ වේදනාව සහ සංඥාව කියලා.
විඳීම සහ හැඳිනීම කියන එක. එතකොට මේ වේදනා සංඥා දෙක අපිට හැම වෙලාවකදීම දැන් සංස්කාරය කියන පොදු අනෙක් චෛතසික ධර්ම ඇතුළත් කරන භාජනයට නොදමා වෙනම එළියේ කරනු ලබන විග්‍රහයක් විදිහට අපිට මේ වේදනාව සහ සංඥාව හඳුනා ගන්නට පුළුවන්. ඒ විදිහට මේ වේදනාව සහ සංඥාව එළියේදී අපිට වෙනමම හඳුන්වන්නු ලබන්නේ. ඒ කියන්නේ අර සංස්කාරය කිව්වහම තියෙන අනික් කුසල කුසලයේ චෛතසික ධර්ම අතරට නොදා මේක වෙනම විග්‍රහ කරනු ලබන්නේ මේ ධර්ම දෙකෙහි තිබෙන විශේෂත්වය නිසා. එතකොට විඥාණයෙන් යමක් දැනගන්නවා නම් ඒ දැනගන්නේ මොකද්ද? විඳිනු ලබන දේ. ඒ වගේම විඥාණයෙන් යම්කිසි දෙයක් දැනගන්නවා නම් දැනගනු ලබන්නේ මොකද්ද? සංඥාවෙන් හඳුනනු ලබන දේ. එතකොට මෙතනදී වේදනාව සහ සංඥාව කියන දෙක ප්‍රධාන වැඩ කොටසක් සිද්ධ කරනවා. එතකොට මේ අපි දැන් කතා කළා රූපයට වෙන කිසිම අරමුණක් ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. විඥාණය තමයි අරමුණු ගනු ලබන්නේ. එතකොට විඥාණය කියන දේ උපදවන්නට නැතිනම් විඥාණය කියන දේහි පැවැත්මට උපකාර කරනු ලබන්නේ මොකද්ද? වේදනාව සහ සංඥාව කියන මේ ගති දෙක. එතකොට රූපය කියන ධර්මය අරමුණු කිරීම වශයෙන් පවතිනකොට රූපය අරමුණු කරනවා කියන තැනදී කොහොමද අපි රූපය අරමුණු කරනු ලබන්නේ? එතකොට යම් කිසි ආකාරයකින් යම් හැඳිනීමක් තියෙනවා නම් යම් විඳීමක් තියෙනවා නම් මේ නාම ධර්මයන්ගේ ස්වභාවය අනුවම තමයි අපි රූපය පිළිබඳව හඳුනාගන්නේ. එතකොට දැන් මේ හඳුනා ගැනීම කියන එක දැන් අපි හිතමු හඳුනා ගැනීම කියන එක නිල් කියලා අපි හඳුනා ගන්නවා. හඳුනා ගන්න එක නිල් කියලා හඳුනා ගන්නවා. එතකොට ඇත්තටම රූපයේහි පැවැත්ම කියන එකට මේ නිල් වර්ණය අදාළ වෙන්නේ නැහැ. රූපේ පැවැත්මට කියන එක රූපේ කියන තැන නිල්ලේ පැනවීම කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට හඳුනා ගන්නාකම නිල් වෙනකොට ඒ විඥාණයෙන් අපි විඥානනය කරනු ලබන්නේ අපේ අරමුණ ලෙස අපි ග්‍රහණය කරගෙන තියෙන්නේ මොකද්ද? අරමුණු ලෙස ග්‍රහණය කරගෙන තියෙන්නේ නිල් පාට දෙයක් හැටියට තමයි අපි ග්‍රහණය කරගෙන තියෙන්නේ. එතකොට ඒකට හේතුව මොකද්ද? අපි අරමුණ ලෙස උපුටා අරගෙන තියෙන්නේ දැන් මෙතන යම් රූපයක් තියෙනවා නම් මේ රූපයම ඍජුව ග්‍රහණය කර ගැනීමක් විදිහට නෙමෙයි අපි ගත්තේ. මේ රූපය ඇසට පැමිණීමත් එක්ක අපි ඇති කරගත්ත ඇති වුණ වේදනාව සහ සංඥාව කියන ගති දෙකත් එක්ක තමයි එතන ඒ ධර්මයන් එක්ක එකට ඉපදුණු විඥානයේ ඉපදීමට හේතුව බවට පත් වෙලා තියෙනවා. එතකොට එතනදී අරමුණ කියන දේ ප්‍රධාන වශයෙන් උපදවන්නට හේතුව බවට පත් වෙන දේ පිළිබඳව අපි සලකා බැලීමේදී අපිට බලන්න පුළුවන්කම තියෙනවා මේ වේදනාව සහ සංඥාවෙහි ක්‍රියාකාරීත්වය. වේදනාව සහ සංඥාවෙහි ක්‍රියාකාරීත්වය. එතකොට දැන් රූපය කියන දේ අපි ගත්තාම සිත සහ චෛතසික කියන මේ ධර්ම දෙක ගත්තාම ඒකාලම්බන එක වස්තුක ධර්මයක්. ඒ කියන්නේ එකම අරමුණක් මත තමයි පිළිටන්නේ එකම වස්තුවක් තමයි ග්‍රහණය කරගනු ලබන්නේ. ඒකට චෛතසික සහ රූපය කියන එක මේ චෛතසික සහ විඥානය කියන මේ ධර්ම දෙකම රූපයත් අපි රූපය අරමුණු කරනවා කියනකොට දැන් වස්තුව බවට පත් වෙනකොට එකම ආලම්බණය නම් ඒ මත එල්බී තමයි චෛතසික සහ සිත කියන දේ මේ දෙකම පවතින්නේ. ඒ කියන්නේ මේ වේදනාවට පුළුවන් කමක් නැත්තේ නැහැ රූපය ඉක්මවා යන්න, සංඥාවට පුළුවන් කමක් නැත්තේ නැහැ රූපය ඉක්මවා යන්නට. රූපය පිළිබඳව හඳුනා ගන්නා ආකාරය තමයි සංඥාව, රූපය පිළිබඳව විඳිනු ලබන ආකාරය තමයි වේදනාව. එතකොට ඒ පිළිබඳව දැනගනු ලබන ආකාරය තමයි විඥානය. එතකොට මේ ඔක්කොම එකම වස්තුවක් අරඹයා තමයි තියෙන්නේ. එකම දෙයක් ආලම්බණය කරගෙන තමයි තියෙන්නේ. හැබැයි ඒ ආලම්බණය කියන දේ අරමුණු කිරීම කියන එක අපිට වස්තුවක් විදිහට දකින්නට වඩා වෙනම ප්‍රත්‍යවීමක් විදිහට තමයි අපිට දකින්නට සිද්ධ වෙන්නේ. එතකොට මේ කියන මේ දෙයම ඍජුවම ඇවිල්ලා මෙතෙන්ට ආව නෙමෙයි. එතකොට මේක ප්‍රත්‍ය වුණා, මේක හේතුවක් බවට පත් වුණා මේක උපදවන්නට. හැබැයි මේ ධර්ම විසින්ම ගොඩනගාගත්ත දේවල් ටික තමයි මෙතන මේ පැවැත්මට උපකාර වුනේ. මේ නාම ධර්මතා ටික තුළ පවත්වගත්ත ගොඩනැගුණ දේම තමයි මෙතන පැවැත්මට උපකාර වුනේ. එතකොට මේ කාරණාවත් අපිට මේ අනාරම්මන විග්‍රහය සිද්ධ කර ගැනීමේදී අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කාරණාව පිළිබඳව අපි තවදුරටත් පැහැදිලි කරගන්නකොට මේ රූප සටහන අපිට උපකාර කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ රූප සටහන් සකස් කරලා බොහොම වෙහෙස වෙලා මේ කටයුතු
අපිට පහසුවෙන් පැහැදිලි කරන්නට මේ අවස්ථාව සලසන ලක්ෂිකා කුරුවිටාරච්චි මහත්මියටත් අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. අපිට මේ ධර්ම කාරණාවන් ඊටාම පැහැදිලිව විග්‍රහ කරන්නටත් ශ්‍රවණය කරගන්න අයට පැහැදිලිව මේ දේ බලා ගන්නට පුළුවන් වෙන විදිහටත් මේ රූප සටහන් සකස් කරලා මේ උපකාරය සිදු කරන ධර්ම දානමය කුසලයේ වෙනුවෙන් එතුමින්ටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. ඉතින් මෙතනදී රූපය අනාරම්මනයි කියලා කියනකොට මේ අපි රූපයක් දකින සාමාන්‍යයෙන් අපි කතා කරන ධර්මයේ ධර්ම කරුණු ටික තමයි මෙතනදී මේ විග්‍රහ කරනු ලබන්නේ. දැන් මෙතනදී අපිට මේ විදිහේ රූපයක් පේනකොට මෙතන පෙනෙන වර්ණ රූපය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට වර්ණ රූපේ කියන දේ චක්කුවට පතිත වෙලා මේ චක්කු ප්‍රසාදයේ හැපෙනකොට මේ හැපෙන්නේ මොකද්ද? මේ වස්තුව තුළින් එන මේ වර්ණ සටහන තමයි ඇවිල්ලා ආපාතහගම වෙන්නේ. දැන් මෙතනින් ඇවිල්ලා මේක ඇවිල්ලා හේ වදිනවා එහෙම නෙමෙයිනේ. මේක ඇවිල්ලා සම්පත්තග්‍රාහීව මේ විදිහට මෙතනින් ඇවිල්ලා මේක මෙතන හැප්පෙනවා එහෙම නෙමෙයි. දැන් දිවට රසයක් නම් ඒක දිවේ ඇවිල්ලා ගැටෙන්න එපා, ස්පර්ශ වෙන්න මෙපා. අපිට දුර තියනකොට ඒක බලන්න බෑනේ රසය කොහොමද කියලා, ලුණු වැඩිද කියලා අපිට දුර තියලා බලන්න පුළුවන් කමක් නැහැ. ඒක දිවේ ස්පර්ශ වෙන්න ඕන. හැබැයි මෙතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? මෙතනදී මේක ඇවිල්ලා මෙහෙම කෙලින්ම ඇහි හැප්පෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙතනදී තියෙන මේ වර්ණය, මේ වර්ණ සටහන අසම්පත්තග්‍රාහී. ඒ කියන්නේ මේක ඇවිල්ලා මෙතන හැප්පෙන්නේ නැතිව මෙන්න මේ ප්‍රසාදයේහි පතිත වෙනවා. එතකොට මේ මහා භූත රූපය අපි මහා භූත රූපය අසුරු කරගත්ත ප්‍රසාද රූපය අපි මේ පිළිබඳව මීට පෙර හඳුනාගෙන තියෙන ප්‍රසාදය කියන්නේ මොන ස්වභාවයක්ද කියන එක. මේ උපවත් බවට මේ රූප ඡායාව පතිත වෙනවා. මේ වර්ණ රූප ඡායාව පතිත වෙනවා. එතකොට මේ වර්ණ රූප ඡායාව මෙතන චක්කු ප්‍රසාදයට පතිත වුණාට පස්සේ දැන් රූපයක් ඇවිල්ලා ඇහැට ගැටුණා, ඇහැට වැදුනා, මේ ස්පර්ශ වුණා කියන සංග්‍රහයට යනවා. එතකොට මෙන්න මේ ස්පර්ශය වුණාට පස්සේ දැන් චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන. මෙන්න මේ කියන ඇසත් ඒ වගේම මේ කියන රූපයත් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. චක්කු විඥානය උපදිනවා. තින්න සංගති පස්සෝ මේ කියන මේ සිතත් මේ කියන ඇහත් මේ කියන ලබන රූපයත් කියන මේ තුන්දෙනාගේ එකතුවට අපි කියනවා ස්පර්ශය. එතකොට තින්න සංගති පස්සෝ ඒක ස්පර්ශයක්. එතකොට මේ ස්පර්ශය කියන තැන ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින දේවල් ටිකක් තමයි වේදනාව, සංඥාව, සංස්කාරය කියලා කියන්නේ. ස්පර්ශය නිසා දැන් මෙතනදී ඇයි ස්පර්ශය කියලා කියන්නේ? ස්පර්ශය කියලා කියන්නේ රූපය ඇහැට පතිත වුණා, ඇහැට ඇවිල්ලා ගැටුණා, ඇහැට වැදුණා අපි කිව්වොත් එතකොට නිකම්ම ඇහැට වැදිලා තිබුණේ නැහැ. එතකොට ඒ චක්කු ප්‍රසාදය අසුරු කරගෙන මේ සිතක් ඉපදුණා. චක්කු ප්‍රසාදය අසුරු කරගෙන මේ සිත මෙතන පහළ වුණා. සිත ඉපදුණා. කියන අපි කියන චක්ෂුෂේ වස්තුව කරගත්තා කියලා. මෙන්න මේක වස්තුව කරගත්තාම එතකොට මෙතෙන්ට ආපාතාගම වුණ රූපය පිළිබඳව තමයි දැන් දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ආපාතාගම වුණ රූපය කියන්නේ මෙතෙන්ට ආපු රූප සටහන තමයි යාට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් දැනගන්නේ මෙතන තියෙන දේද මේ ප්‍රසාදයේ මතට පතිත වුණ දේද? එතකොට මේ දැනගන්නේ මේ ප්‍රසාදයේ මත පතිත වුණ දේ. ඒකට ප්‍රසාදයේ හැකියාව අනුව ඒ පේන දේ වෙනස් වෙනවා. දැන් මේ ප්‍රසාදයට කළු සුදු විතරනම් ගෝචර කරගන්න පුළුවන් විදිහට හැදිලා තියෙන්නේ. එතකොට අපි කියනවා පේන්නේ කළු සුදු දේවල් විතරයි යාට. එයාට වර්ණ පිළිබඳව දැනීමක් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට බලපාලා තියෙනවා මේ ප්‍රසාදයේහි මට්ටම මොකක්ද කියන එක. ඒකට ප්‍රසාදයේ හැකියාව අනුව තමයි මේ දැනගන්න දේ එතනදී विद्यमान වෙලා තියෙන්නේ. ඒකට ඒ විදිහට දැන් දැනගැනීම කියන දේ ඇති වෙනකොට නිකම්ම දැන් සිතක් කියුවට දැනගැනීමක් විතරක් තනියම කොතනකවත් උපදින්නේ නැහැ. ඒකට යම් තැනක සිතක් උපදිනවා නම් ඒ සිත උපදින්නට හේතු වන ධර්ම පිළිබඳව අපි බැලුවාම එතනදී ප්‍රධාන වශයෙන්ම ස්පර්ශය හේතු වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනා, සංඥා, සංඛාර කියන ධර්ම ටික ඇති වෙනවා. අපි
ස්කන්ධ විදිහට ගත්තොත් නම් වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය. එතකොට මෙන්න මේ ස්කන්ධ තුනක් මෙතනදී උපදිනවා. එතකොට මේ උපදින්නේ කුමක් නිසාද? මේ මෙතන සිතේ පැමිණීම නිසා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට දැන් මෙතන හිත ආවනම් ආයෙ මොකද්ද මේ මෙතන මේ දේවල් උපදිනවා කියලා කියන්නේ කියලා. පින්නතුනි මේක මේ විග්‍රහ කරනකොට තමයි මේ විදිහට මේ පැහැදිලි කරන්නේ. මේ බොහොම එක්ෂණික එක මොහොතක සිද්ධ වෙන සිදුවීමක්. එතකොට මේ සිත උපදිනවා කියලා කියන්නෙම පෙරපසු නැතුව මේ ධර්මය එකත් එක්ක උපදිනවා කියන එක. පෙරපසු නැතුව මේ සිත උපදිනවා කියන්නෙම ඒ සිතේ තියෙන ස්පර්ශයක් තියෙනවා. ඒ වගේ මේ සිතේ ස්පර්ශය හේතු වෙලා තියෙන විඳීම හදන්න, වේදනාව හදන්න. ඒ වගේම ඒ වේදනාව වගේම සංඥාව උපදවලා තියෙන ස්පර්ශය නිසා ඒ වගේම මේ ස්පර්ශ වෙච්ච අරමුණ පිළිබඳව සංස්කාරය ඉපදිලා තියෙනවා. එතකොට පෙරපසු නැතුව තමයි මේ සිත උපදිනවා කියන එකේදී මේ විඳලා හඳුනලා හිතලා හිත උපදිනවා එහෙම නෙමෙයි. මේ පෙරපසු නැතුව මේ ධර්ම ටික එකට උපදින්නේ. සිත උපදිනවා කියනකොටම මේ ධර්ම නැතුව සිතක් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට පෙරපසු නැතුවම මේ ටික එකට උපදින්නේ. මේකට කියනවා සහජාතයි කියලා. හැබැයි ඇහැ හදලා රූපය ඇහැට වැටෙනවා කියන එක මේක උපදින්න කලින් සිද්ධ වෙච්ච දෙයක්. මේ සිත කියන එක උපදින්න කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා මේ සිතට කියනවා නැතිනම් මේ චක්කු විඥාන හිතට මේක පච්චාජාතයි. සිත පච්චාජාතයි හැම වෙලාවකදීම මේ දෙකට කියනවා ඇසට සහ රූපයට කියනවා පුරේජාතයි මේක. මේක කලින් ඉපදුනා. පුරේජාත කියන්නේ ඉපදිනවා කියන එකනේ පුරේජාත කියලා කියන්නේ මේක කලින් ඉපදුනා. ඇසත් රූපයත් කලින් ඉපදුනා. මේක පච්චාජාතයි විඥානය මෙතන ඉපදුනා. ඊට පස්සේ ඇහැ රූප ඉපදුනාට පස්සේ තමයි විඥානය එතනට හටගත්තේ. ඒකට විඥානය උපදිනවා කියන එක ඇතුළේදී මේ ඔක්කොම එකට උපදින්නේ. ඒ නිසා මේ සමස්ත මේ චක්කු විඥානය කියන මේ ටිකට කියනවා මේ වේදනා සංඥා සංඛාර ඇතුළත් මේ ටිකට කියනවා සහජාතයි. එතකොට මේක සහජාත ධර්මයක්. ඒ කියන්නේ මේ ධර්ම ඔක්කොම එකට උපදින්නේ. මේක පුරේජාත, මේක පච්චාජාතයි සිත පච්චාජාතයි වගේම සිත සහ චෛතසික සහජාතයි. සහජාතයි කියලා කියන්නේ මේවා එකට උපදින්නේ ඔක්කොම එකට. ඒක වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. යම් තැනක සිත උපදිනවා නම් ඒ සිතත් එක්ක එකට තමයි මේ ධර්ම උපදින්නේ. ඒ නිසා මේ ධර්මයන් අපි කියනවා සහජාත ධර්ම. එතකොට මේ වේදනා සංඥා සංඛාර කියන මේ ගති ටිකේදී පෙරපසු නැතෝ උපදින මේ ගති ටිකේදී රූපය පිළිබඳව එතනදී විඳිනු ලබන කම හඳුනනු ලබන කම සහ අනිකුත් චෛතසික ධර්මයන්ගේ සංප්‍රයෝගය එතනදී තියෙනවා. එතකොට මේ වේදනා සංඥා කියන ගති දෙකට අනුරූපීව තමයි විඥානය ඉපදිලා තියෙන්නේ. මේ ගති දෙකට අනුව. එතකොට සංඥාව තුළ නිල් කියන ස්වභාවය නම් ආවේ. එතකොට මේ නිල් කියන ස්වභාවයට අනුව තමයි මේ සිතේ ඒ විඥාණයෙන් අරමුණ ග්‍රහණය කරගෙන තියෙන්නේ. එතකොට මෙතනදී විඳීම උපේක්ඛා සහගත වෙනකොට ඒ අරමුණ උපේක්ඛා සහගත දෙයක් විදිහට තමයි හමු වෙලා තියෙන්නේ. ඒක තමයි රූපය පෙනෙන තැනක මේ සිදුවන සිදුවීම. එතකොට අපිට පේනවා මේ සහජාත ධර්ම මේක සිත ඇවිල්ලා පස්සේ උපදුණු දෙයක්. එතකොට මේ පස්සේ ඉපදුණු මේ සිතේ රූපය කියන දෙයට ඉඩක් නැහැ. හැබැයි රූපය මෙහෙම ඇවිල්ලා මේ ප්‍රත්‍යවීම සිද්ධ වුණේ නැත්තම් රූපේ මේ විදිහට ප්‍රත්‍ය වුණේ නැතිනම් එතකොට මේ දේවල් ටික එල්බී ගන්න රූපේ මෙතන උපකාර වුණේ නැත්තම් එතකොට මේක උපදින්න විදිහක් නැහැ. එතකොට ඒ නිසා රූපයට කියනවා අපි දැන් සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනවා රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා අඤ්ඤං වා පනාරම්භ යම් සිතක් උපදින්න හේතුව කියනකොට රූපාරම්මණං වා රූපය අරමුණු කරමින් හෝ කියලා. එතකොට ඒ රූපය අරමුණු කරනවා කියන සංග්‍රහයට ගියාට අපි රූපය අරමුණු කරනවා කියලා ඒ අරමුණු කිරීමේදී මේ විඥානය කියන එක පැවත තියෙන්නේ මෙන්න මේ ධර්මතා ටිකත් එක්ක සමස්තයක් විදිහට එකට යෙදිලා තමයි ඒ කෘත්‍ය සම්පාදනය කළා තියෙන්නේ. එහෙම නැතුව සම්පූර්ණම මේ හිත ගිහිල්ලා මෙතන හැපී සිටලවත් එහෙම නැතිනම් මේ දේ ඇවිල්ලා හිත ඇතුළට ඇවිල්ලවත්
නෙමෙයි මේ කාර්ය මෙතනදී සිදු කරනු ලබන්නේ. අන්න ඒ නිසා තමයි මේ රූපය කියන එක අනාරම්මන ධර්මයක් කියලා විග්‍රහ කරන අනෙක් කාරණාව පිළිබඳව අපි අවධානයක් යොමු කරනු ලබන්නේ. ඒ වගේම අපිට දැන් ඒ අනාරම්මන විග්‍රහය පිළිබඳව කරනකොට දැන් අපි දන්නා දැන් අනෙක් සිත්වලට කොහොමද මේකේ ඇති වෙන බලපෑම දැන් අපි චක්කු විඥාන සිතට අදාළව තමයි මේ කරුණු කාරණා ටික විශේෂයෙන්ම පැහැදිලි කරගන්නට යෙදුනේ. ඒකට අපිට පේනවා දැන් අර මීට පෙර තිබුණු වර්ණ සටහනේ අපි රූප සටහනේ අපි දැකපු දේවල් ඒ කියන්නේ වර්ණ රූපේ චක්කු ප්‍රසාදයට ආපාතාගම වුණාට පස්සේ මෙතන ඒ ආපු රූපායතනේ තමයි අපි දැනගන්නේ. ඒකට මේක චක්කු ප්‍රසාදයෙන් තොරව රූපායතනේ පනවන්න බෑ. රූපායතනෙන් තොරව චක්කු ප්‍රසාදේ පනවන්න පුළුවන් කමකුත් නැහැ. මේ දෙකම එකට තමයි අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ චක්කු විඥාන සිතේ පහළ වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ විපාක මනෝ විඥාන සිතෙන් දැන් මනෝ ධාතු සිත් මනෝ විඥාන ධාතු සිත් උපදිනවා. එතකොට මේ සිතෙන් අරමුණු කරනු ලබන්නේ කොහොමද? එතකොට මේ අපි විපාක මනෝ විඥාන සිතෙන් ගත්තොත් මේ රූපය පිළිබඳව මේ සිතේ ඇති කරගත්ත මේ වේදනා සංඥා දෙක තමයි ඇසුරු කරනු ලබන්නේ. රූපේ ඇසුරු කරනවා කියලා ඇසුරු කරන්නේ අරමුණු කරනු ලබන්නේ මේ බාහිර තියෙන මේ රූපේ නෙමෙයි. බාහිර තියෙන රූපේ නෙමෙයි. දැන් පින්නතුනි දැන් යම් වෙලාවක ඇහැයි රූපයයි හිතයි කියන මේ තුන් දෙනාගේ එකතුව මෙතන තිබුණා නම් එතකොට එතනදී මේ ඇහැ නැති වුණොත් මෙතෙන්ට ආපාතාගම වුණ මේ රූපය තියනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතෙන්ට ආපු රූපය තියනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි? මේ ඇහැ නිරුද්ධයි. ඒ නිසා යම් විදිහකින් රූපය නැති වුණොත් මෙතන ඇහැ පිළිබඳව පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපේ නැත්තම් ඇහැට එහෙම දෙයක් පේනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ දෙක දැනගත්ත මේ සිත ඇසුරු කර නැති වුණොත් මේ කියන්නේ සිත පවතින්නේ මෙතන වස්තුව කරගෙන. සිත පවතින්නේ මේ ප්‍රසාදයේ වස්තුව කරගෙන තමයි සිත පවතින්නේ. එතකොට ප්‍රසාදයේ වස්තුව කරගත්තේ ප්‍රසාදයේ ළඟ හටගන්න මේ හිතට තමයි එතනට ආපු වර්ණ රූපය පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් මේ ප්‍රසාදයේ වස්තුව කරගත්ත මේ හිත චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වෙනවා නම් චක්කු විඥාන සිත එතනදී හටගෙන නිරුද්ධ වෙනවා නම් දැන් ඊට පස්සේ උපදින හිත කොහෙද උපදින්නේ? ඊට පස්සේ උපදින හිත උපදින්නේ පින්නතුනේ මේ කියන චක්කු ප්‍රසාදය අසුරු කරගෙන නෙමෙයි. චක්කු ප්‍රසාදය අසුරු කරගෙන නෙමෙයි. එතකොට එහෙනම් මොකක්ද ඊළඟ සිත අසුරු කරගන්නේ? මේ හදේවත්ව අසුරු කරගෙන නැතිනම් වස්තු රූපය අසුරු කරගෙන තමයි ඊට පස්සේ උපදින මනෝ ධාතු, මනෝ විඥාන ධාතු ආදී සිත් ටික උපදින්න පටන් ගන්න. එතකොට ඒකේ වස්තුව බවට පත් වෙන්නේ මේ චක්කු ප්‍රසාදය නෙමෙයි. එතකොට චක්කු ප්‍රසාදයේ වස්තුව නොවන කල මෙතන මේ වස්තු රූපය අසුරු කරගත්ත හිතට අරමුණ බවට පත් වෙන්නේ මෙතන තියෙන රූපය නෙමෙයි. මෙතන තියෙන රූපය නෙමෙයි. මේ පෙර හටගත්ත විපාක චක්කු විඥාණය මේක පුරේජාතයි මේ විපාක මනෝ විඥාණයෙන් පච්චාජාතයි. අපි දැන් මනෝ ධාතු සිත ආදී තියෙන දැනට ඒක පසකින් තබලා අපි කතා කරමුකෝ. එතකොට මේක කලින් හටගත්තා මේක පස්සේ හටගත්තා. මේක පුරේජාතයි මේක පච්චාජාතයි. ඒ වගේම ඒ උපදින සිතෙන් අරමුණු කරනු ලබන්නේ අසුරු කරනු ලබන්නේ කුමක්ද? මේ හිත අසුරු කරගෙන තමයි මේ සිත උපදින්නේ. මේ හිතෙන් ගත්ත අරමුණ අරගෙන තමයි මේ සිත උපදින්නේ. එතකොට මේ හිත ගත්ත අරමුණ ගන්නවා කියනකොට මේ විඥානයේහි අත්දැකීම තමයි නැවත මනෝ විඥානයේ ඇසුරු කරනු ලබන්නේ. එතකොට මෙතනින් යම් සංස්කරණයක් සිද්ධ වෙනවා නම් ඒක දැන් අපි දන්නා විපාක චක්කු විඥාන අවස්ථාවේදී එතන විතක්ක හෝ ਵਿਚාර වගේ ගතිය අපට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. විතර්කණය කරනවා, ਵਿਚාරයට ලක් කරනවා වගේ ගතිය අපිට මෙතනදී දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට දැන් මෙතන තියෙන්නේ විතක්ක ਵਿਚාර ආදී ගති නැති වුණාට අපිට විපාක මනෝවිඤ්ඤාණ මට්ටමේදී ඒක දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට අර නිමිත්ත පිළිබඳව දැන් විපාක මනෝවිඤ්ඤාණයේදී ඊට වඩා ප්‍රබලව යමක් දැනගන්න පුළුවන්කම තියෙනවා. මේ සිතට වඩා ප්‍රබලව මේකෙන් දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට
හිත අරමුණු කරගෙන තමයි මේ සිත උපදින්නේ. ඒ හිතෙන් ගත්ත අරමුණ අරගෙන තමයි මේ සිත උපදින්නේ. එතකොට ඒ අරමුණ කියලා කියන්නේ මෙතෙන්ට ආපාතාගම වුණ රූපේ හැම නෙමෙයි. එතකොට මේ සිතෙන් ගත්තේ යම් විදිහකටද ඒ විදිහට තමයි මෙතනදී විපාක මනෝවිඤ්ඤාණය කියන මට්ටමේදී දැනගනු ලබන්නේ. එතකොට විපාක මනෝවිඤ්ඤාණ මට්ටමින් යම් කිසි දෙයක් දැනගත්තා නම් ඒ සිත එතනම හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට ඒ නිරුද්ධ වුණ අරමුණ අරගෙන තමයි කර්ම මනෝවිඤ්ඤාණය උපදින්නේ. එතකොට මේ නිරුද්ධ වුණ ධර්මය අරමුණු කරගෙන තමයි කර්ම මනෝවිඤ්ඤාණය හටගන්නේ. දැන් පින්නතුනේ අපි යම් කිසි දෙයක් අද දැනගන්නවා කියන මට්ටමකට යනකොට අපි යම් කිසි දෙයක් විඳිනවා කියන මට්ටමකට යනකොට මේ විඳින දැනගන්නවා කියන දේ තන තියෙන ඒ ධර්ම ටික ඔක්කොම අදාළ වෙනවා. ඒ කියන්නේ දැන් අපි කර්ම මනෝවිඤ්ඤාණ මට්ටමකදී අපි අද ලෝකයේ කියලා යම් විඳින මට්ටමක් අපිට තියෙනවා නම් කුසල හෝ අකුසල කර්ම රැස් කරගන්න පුළුවන් මට්ටමක තියෙනවා නම් ඒ මට්ටමින් අපි අසුරු කරන අරමුණ බවටපත් වෙන්නේ. එතකොට මේ කියන රූපයේද නැතිනම් මෙන්න මේ විදිහට මේ ආපු අරමුණු කරගත්ත ධර්මයේද. අන්න ඒක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. හැබැයි මෙතනදී යම් සංවාදාත්මකව ගොඩනගෙන තර්ක ප්‍රතිතර්කයන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට ආචාර මතවාදයන් විදිහට මේ විග්‍රහ වෙන මේ කරුණු අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. විවරණය වන ආකාරයන් අට කතාවන් තුළ පැහැදිලි කරන ආකාරයන්. එතකොට ත්‍රිපිටකය තුළ උද්දෘත පාඨ දක්වමින් විවිධ ආකාරයට මේ කාරණාව අර්ථකථනය කරන විදිහ අපට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපි ගත්තාම චිත්තක්ෂණ 17ක් ගත්තාම දැන් ජවන චිත්තෝත්පාදයන් කියලා අපි කතා කරන්නේ මේ කියන කර්ම මනෝ විඥාන මට්ටමේ. එතකොට කර්ම මනෝ විඥාන ටික නැතිනම් ජවන්සිත උපදින්නේද මේ පවතින මෙතන පවත්නා මේ රූපයේම ඇසුරු කරගෙන. එතකොට මෙතන හදේ වස්තු රූපයේහි පහළ වුණ සිත මේ ප්‍රසාදය හරහා මෙතන තියෙන රූපයේම ඇසුරු කරගෙන ය නැතිනම් මේ මෙතෙන්ට පතිත වෙලා තියෙන මේ රූපයම චිත්තක්ෂණ 17ක ආයු කාලයක් ඇති රූපයක්. එතකොට ඒක චිත්තක්ෂණ 17ක් ඒ කියන්නේ දැන් අපි ගමුකෝ මෙතන එක චිත්තක්ෂණයක් කියලා. මේක හටගෙන නිරුද්ධ වෙනකොටත් මේ රූපේ නිරුද්ධ නොවි තියෙනවා. මනෝ ධාතු සිත උපදිනකොටත් ඒක තියෙනවා. මනෝ විඥාන ධාතු සිත උපදිනකොටත් ඒ රූපේ විදිහටම තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ චිත්තක්ෂණ 17ක් යනතුරු මේ රූපේහි පැවැත්ම තියනවා කියන එක පිළිබඳවත් එතකොට වෙනම කතා කරනවා. එතකොට මේ කිව්වේ අදහස් දෙකක් ඒ පිළිබඳව තිබෙන. හැබැයි වඩාත් ධර්මයත් එක්ක අපි ත්‍රිපිටකයට මූලිකත්වයේ දීලා ඒකත් එක්ක සංසන්දනය කරලා අපි බලනකොට අපිට චක්කායතන රූපේ රූපායතන රූපේ වගේ ඒ ධර්ම පිළිබඳව කරන විග්‍රහයන් තුලිනුත් ඒ වගේම අටකතා විග්‍රහයන් තුලදී අපිට පුරාණ හෙළටුවාවන් වල විග්‍රහ වෙලා තිබුණු කරුණු කාරණා පිළිබඳව අපිට ඇතැම් තැන්වලදී විග්‍රහ වෙන කාරණා අනුව සලකා බලනකොටත් අපිට දැනගන්නට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. රූපේක ආයුෂය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ රූපේ අසුරු වෙන තැන පිළිබඳව අපිට දේශනා කරනකොට මෙන්න මේ චක්කු විඥාන අවස්ථාව දක්වා අපිට රූපේහි පැනවීම කරන්න පුළුවන්කම තියෙනවා. මොකද චක්කායතන රූපය මේ තැනට එනකම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයක් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා රූපේ පිළිබඳව ඒ ආයතන රූප විග්‍රහ කරන තැන්වලදී. ඒ නිසා වඩා සාධාරණයි කියලා පෙනෙන කාරණාව තමයි මේ විදිහට වඩාත් පැහැදිලි කරන්නට යෙදුනේ. ඔබට පුළුවන් මේ කාරණාව පිළිබඳව තවදුරටත් ගැඹුරින් විශ්ලේෂණය කරන්නට ඒ ත්‍රිපිටකයට අනුරූපීව ඒ කියන්නේ අට කතාවන් ටීකාවන්හි විග්‍රහ වන අනිකුත් කාරණා පිළිබඳවත් ඔබට තවදුරටත් වඩාත් හදාරන්නට විග්‍රහ කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අනිත්‍යතාවය ආදී ඒ ගැඹුරු ධර්ම කාරණා පිළිබඳව විශ්ලේෂණය කර ගැනීමේදී මේ කියන ධර්ම න්‍යාය පිළිබඳව තේරුම් ගැනීම තාම වැදගත් වෙනවා. ඒ කියන කාරණාව මොන මට්ටමින් පැහැදිලි කළත් ඒ කියන කරුණු දෙක ඔස්සේ පැහැදිලි කළත් අපිට මේ අවබෝධය ඊටාම වැදගත් වෙනවා. එතකොට අනාරම්මණං කියන විග්‍රහයේදී එතකොට අපි ගත්තාම අදහස් විදිහට මේ පිළිබඳව තිබෙන මතවාදයන් විදිහට එක මතවාදයක් සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ඒ තමයි රූපයට බාහිර තියෙන රූපයට වෙනත් අරමුණු ගන්න පුළුවන් කමක් නැහැ කියන තැන. බාහිර තියෙන සතර මහා ධාතුවට හිතන්න බෑ අරමුණු ගන්න බෑ කියන තැනකින්. ඒ වගේම අනෙක් අදහස එක රූපය අරමුණු කරනවා කියලා
අපි අරමුණු කරනු ලබන්නේ චිත්ත විප්‍රයුක්ත වන රූපය සිතෙන් කිසිම විදිහකින් සිත ඇතුළට ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අරමුණු කරන තැනදී හැම වෙලාවකදීම ඒ අරමුණු බවට පත්වන්නේ ඒ වේදනා සංඥාවන්ගෙන් ප්‍රකට කරන දෙයමයි. එතකොට ආරම්මණය කියලා කියන්නේ අර මහා භූත රූපයම නෙවෙයි කියන අදහසත් අපිට මෙතනදී ඉස්මතු කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඔය කියන අදහස් දෙකම අපිට ගැඹුරින් විශ්ලේෂණය කරන්න වඩාත් පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ කාරණාව පැහැදිලි කිරීමේදී ඔබට මේ පිළිබඳව තවදුරටත් කරුණු කාරණා වඩාත් හොයලා තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ කරුණ තවදුරටත් හොයන දෙයක් බවට පත් කරගන්න, ධර්මය අනුව විමසන දෙයක් බවට ඔබ වඩාත් තහවුරු කරගන්න, තවදුරටත් ඒක තබා ගන්න. එතකොට ඒ අනුව අපි රූපය පිළිබඳව යෙදෙන ඉදිරි අනිකුත් ධර්ම කාරණාවන් පිළිබඳව ඉදිරි දේශනාවලදී තවදුරටත් පැහැදිලි කරගනිමු. අද ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කළේ රූපය අනාරම්මනයි කියන මේ ධර්ම කාරණාව පිළිබඳව තේරුම් ගන්නට, විවරණය කරගන්නට අපි මේහා අනුබද්ධ තවත් ඉදිරි ධර්ම කාරණාවන් පිළිබඳව තවදුරටත් ඉදිරියේදී වඩාත් පැහැදිලි කරගනිමු. හොඳයි, හැම කෙනෙක්ම කල්පනා කරගන්න, සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. විභංග ප්‍රකරණයෙහි අද ඒ සබ්බං රූපං අනාරම්මණං කියන තැනදී සියලුම රූපය අනාරම්මණයි කියන තැන පිළිබඳව තමයි වඩාත් තහවුරු කරගන්නට, විග්‍රහ කරගන්නට යෙදුනේ. එතකොට ඒ පිළිබඳව තිබෙන හාත්පස කරුණු බොහෝ වෙලාවට අපි සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳව ඔබට අවබෝධ කර ගැනීම ඊටාම අත්‍යවශ්‍ය වන දෙයක් නිසා සහ ඒ අවබෝධය ඊටාම වැදගත් විපස්සනා මානසිකාරයක් පවත්වාගෙන යනකොට. මොකද අපි ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා මේ ධර්මයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව කතා කරන්නේ. ඒ ධර්මය ඒ තන හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන මේ ධර්ම කාරණාව ප්‍රකට කරන්නට අවශ්‍ය නිසාම. ඒකට මේ කියන රූපේහි පැවැත්ම, මේ කියන ඇසෙහි පැවැත්ම, මේ කියන සිතෙහි පැවැත්ම පිළිබඳව දන්නේ නැතිව අපිට පුළුවන් කමක් නැත්තේ නෑ වගේ විපස්සනා මානසිකාරයකට යන්නට. අන්න ඒ නිසා තමයි මේ අවබෝධය ඔබට ඊටාම වැදගත් වෙන්නේ සහ ඊටාම අත්‍යවශ්‍ය වූවක් බවට පත් වෙන්නේ. ඉතින් කල්පනා කරගන්න, සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුණා. ඒ සිද්ධ කරගත්ත සීලෝම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා කැනඩාවේ පදිංචි ලක්ෂ්මන් සිල්වා මහත්මයා, ඒ වගේම සුමේදා ස්වර්ණාධිපති මහත්මිය සහ දෙවුනි චිරත් සතිනි යන දූ දරුවන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා ඒ මිය පරලෝ යන්නට යෙදුණු ඒ අගෝස්තු 1 වෙනිදා මිය පරලෝ යන්නට යෙදුණු අපේ පියතුමාණන්ට ඩී.කේ.ජී. හිම්බණ්ඩා මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ පින්නතුන්ගේ දෙපාර්ශවයේම මියගිය ඒ සියලුම පින්නතුන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ පින්නතුන්ට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා ආශිර්වාදයන් සිදු කරනවා. අපේ පියතුමාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මේ ධර්මදේශනාවක් සිදු කරලා මේ විදිහට ඒ ධර්මදේශනා කිරීම සහ ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම දානමය කුසලයන් සිදු කරලා පුණ්‍යානුමෝදනා කිරීමට අවකාශය සලසා ගැනීම වෙනුවෙන් ඉතින් ඒ පියතුමාණන් ප්‍රදාන මේ පින්නතුන්ගේ වර්ග પરම්පරානුයාත මෙලොව වශයෙන් හෝ සාංශාරිකව යම් ඥාතිවරයෙක් ඉන්නවා නම් ඒ සියලුම ඥාතීන්ට මේ පින් තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන් දුකක සිටී නම් දුකෙන් අත මිදේවා, සැපක සිටී නම් මේ සැපතවත් වඩා වර්ධනය කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දායකත්වයෙන් කටයුතු කරනවා
කැනඩාවේ පදිංචි ලක්ෂ්මන් සිල්වා මහත්මයා, සුමේදා ස්වර්ණාධිපති මහත්මයාත් ඒ වගේම දෙවුනි චිරත් සහ සතිනි යන ඒ දූ දරුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිස ඒ සත්පුරුෂ පින්වත් පිරිසටත් විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.